ආයිබෝවන් ළමයි. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. මාසෙකටත් කිට්ටු වෙන කාලයකට පස්සේ තමයි ආපහු පාඩමක් කරන්න උනේ. හදිසියෙම මට නිරෝධායනය වෙන්න වුණා. ඒ නිසා පාඩමක් කිසිම දෙයක් කරගන්න විදියක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම පේපර්ස් ටිකක් පැවරුම් ටිකක් හදලා ඉවර වෙලා ඔයාලට එව්වේ. ඒකත් ගොඩක් අපහසුකම් මැද තමයි ඒ ප්‍රොම් හැදුවේ. මොකද මගේ ගණකයට අන්තර්ජාලය සම්බන්ධ කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එතකොට සිලා ටයිපින් වල එරර්සක් තිබුණා. ඒත් එක්ක ගොඩක් අමාරුවෙන් මේ වැඩ ටික බැලන්ස් කරගත්තේ. ඉතින් දැන් අවසානයේදී පාඩම කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මගේ අදහසක් තියෙනවා මේ මාසේ අමතර තවත් දවස් දාලා ඉවරලා. ඒ කියන්නේ සතියට තවත් වැඩිපුර දවසක් ගන්න ඉවර වෙලා අපිට මග හැරුණු කොටස් ටිකත් ආවරණය කරගන්න. මේ කලින් දේවල් ටික මතක් කෙනෙමු. මුලින්ම අපි ඉගෙනගත්ත මේ කාර්ය කියන පාඩමේ දැන් මුල් පාඩම් තුනම ඉවරයි. මුල් පාඩම ඉවරයි, ස්ථානයේ පාඩම ඉවරයි, පූර්ණ සංගමත කර්ම පාඩම ඉවරයි. ඊපස්සේ තමයි මේ ක්ලේ පාඩම තියෙන්නේ. දැන් කාලයේ පාඩමේදී අපි මුලින්ම කතා කරා කාර්යතර අතර සම්බන්ධයක් ගැන. එතකොට තුවක් කියන්නේ තප්පටක්, පැයක් කියන්නේ මිනිත්තු 60ක්, එකක් කියන්නේ පැය 4ක්. මේ දේවල් ටික කතා කරලා ඊළඟට ඔරසෝකුත් පිච්චි කරලම පැය 12 ඔරලෝස ගැන කියලා දුන්නා. පැය 10 ඔරලෝසයේ තියෙන ශේෂ දේවල් මොනවද? ඒ කියන්නේ ඒකේ පුංචි 60කට බෙදලා ඉලක්කම් දෙක අතර කොටස් ගන්න 5යි. මේ දේවල් කතරයි ඊළඟට පෙරව පාපරු කිමතුකවදා කරා 24 ඔරලෝසුව ගැන සඳහන් කරා. දැන් මේ දේවල් ටික ඔක්කොම අපි අවසන් කරලා තියෙන්නේ. එතකොට සම්මත ආකාරයෙන් වේලාව සඳහන් කරන විදිය. දැන් අපිට තියෙන අලුත් මාතෘකාවක් අද. සම්මත ආකාරයෙන් දිනේ දැක්වීම. සම්මත ආකාරයෙන් දවසක් ලියන්නේ කොහොමද? දැන් අද දවස ගනිමු. අද දවස කවද්ද? අද 2021 පෙබරවාරි මාසේ 8 වෙනි. ඔව් පෙබරවාරි මාසේ 8 වෙනිදා. එතකොට දැන් අපි මේ අද දවස 2021 පෙබරවාරි මාසේ 8 වෙනිදා කියලා ලිව්වොත් හරියනවද? අන්න ඒක ගැන තමයි අපිට දැන් ඉගෙන ගන්න. අන්න ඒක ගැන තමයි දැන් අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ සම්මත ආකාරයෙන් දිනේ ලියද්දී සම්මත ආකාරයෙන් දිනේ ලියද්දී අපිට මෙන්න මේ විදිහට තමයි ලියන්න තියෙන්නේ. මුලින්ම ලියන්න තියෙන්නේ වර්ෂය. ඊළඟට ලියන්න තියෙන්නේ මාසෙ. අන්තිමටම ලියනවා දිනය. එතකොට මේ ඔක්කොම ලියන්න තියෙන්නේ ඉලක්කම් වලින්. එතකොට වර්ෂය ලියන්න ඕන අනිවාර්යයෙන්ම ඉලක්කම් 4කින්. දැන් 2021. ඊළඟට මාසය ලියන්නේ 0.2යි. ඒකත් අනිවාර්යයෙන්ම ඉලක්කම් 2කින් ලියන්න ඕන. ඊට පස්සේදී දිනය ලියන්නේ ඉලක්කම් 2කින්. එතකොට අද ලියන්නේ 0.8 කියලා. හරි 0.8 විදියට තමයි කිරි තුනක් පාවිච්චි කරලා වෙන් කරන්න ඕනේ එකිනෙකට. එහෙම නැත්නම් අපිට මේක හඳුනා ගන්න බෑනේ එකපාරට දැක්කට පස්සේදී. අන්න ඒ නිසා තමයි අපි මේවා කෙටිරි වලින් වෙන් කරලා දක්වන්නේ. දැන් බලන්න මම මේ උදාහරණ දෙකක් දාලා තියෙනවා. 2021 ජනවාරි 12. ඒක සඳහන් කරලා කරන්න ඕනේ 2021යි 0.1යි 12 විදියට. අපිට ඉතින් කලින් පාඩම කරන්න තිබුණේ ජනවාරි 12 වෙනිදානේ මේ පාඩම කරන්න තිබුණේ. ඒත් ඉතින් හදිසියෙම සිදුවෙච්ච දෙයක් නිසා එදාට මේ පාඩම කරගන්න බැරි වුණා අපිට. මාර්තු 26 කියන එකත් ලියලා තියෙන උදාහරණෙදිය. 1993 කියලා ලියලා කෙටි ඉරක් දාලා 0.3 ලියලා කෙටි ඉරක් දාලා 26 ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙවැනියට කියලා තියෙන්නේ මාසය. අන්තිමටම කියලා තියෙන්නේ දිනය. මුලින්ම වර්ෂය ඊළඟට මාසය අන්තිමටම දිනය ලියනවා.
මේ ටික ඉලක්කම් 8ක් භාවිතා කරලා ලියනවා. සාමාන්‍යයෙන් මේකට කියන්නේ නම් YYYY MMDD කියන ක්‍රමය. ඒ කියන්නේ Y වලින් කියන්නේ year, M වලින් month, D වලින් date. අන්න ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේක සඳහන් කරන්නේ අන්තර්ජාතික විදිහට. එතකොට ඒ විදිහට තමයි අපි මේක ලියන්නත් ඕනේ. දැන් හැමෝම මාතෘකාවක් විදිහට ලියා ගන්න සම්මතාකාරයෙන් දිනේ දැක්වීම කියලා. සම්මතාකාරයෙන් දිනේ දැක්වීම කියලා හැමෝම මාතෘකාව ලියා ගන්න. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ ටාක් තියනවාට ඒ හැමෝම ලියන්න ලිකකට එඩිට් එකකින් අපවුචෙන්න තකම මේ විදිහට ෂෙයා වෙන්න තියෙනවා ලියන්න. අයිබෝන් ළමයි හදිසියෙම ඇති වුණු තාක්ෂණික දෝෂයක් නිසා අර වෙලාවේ පාඩම නවත්වනවා. දැන් ආපහු පාඩම සුපුරුදු විදිහටම පටන් අරගෙන යනවා. කලින් අපි මෙන්න මේ දේවල් ටික මතක් කරගත්තනේ. පැය මිනිත්තු, ඒ කියන්නේ පැයක් කියන්නේ මිනිත්තු 60ක්, ඊළඟට මිනිත්තු දෙකක් කියන්නේ තප්පර 60ක්, දවසක් කියන්නේ පැය 24ක් කියන දේවල් ටිකත් මතක් කරගත්තා. ඊළඟට පැය 12 ඔරලෝසුවේ කටු තුනක් තියෙනවා. පැය කටුව, තප්පර කටුව, මිනිත්තු කටුව විදියට. ඒ වගේම තමයි කොටස් පුංචි කොටස් 60කට බෙදලා තියෙන්නේ පැය 12 ඔරලෝසුව. ඊළඟට මේ දේවල් කතා කරලා ඉවරලා ඊළඟට පෙරවරු පස්වරු කියන්නේ මොකක්ද කියලා අපි කලින් පාඩමේදී කතා කරා. ඊට පස්සේ පැය 24 ඔරලෝසුව, ඊළඟට සම්මත ආකාරයෙන් වේලාව දක්වන විදිය, මේ දේවල් කතා කරලා ඉවරලා ඊළඟට අපි අද මුලින්ම පටන් ගත්තේ සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන දේ. සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන දේ තමයි අද අපි පටන් ගත්තේ. ඒකෙදිත් මෙන්න මේ විදිහට අපි මේක සාකච්ඡා කරා. මේ සම්මතාකාරයෙන් දිනය දක්වද්දී අපි මේක ලියන්නේ අන්තර්ජාතික ක්‍රමයට අනුව මුලින්ම වර්ෂය, ඊළඟට මාසය, අන්තිමටම තමයි දිනේ ලියන්නේ. එතකොට මේ වර්ෂය ලියද්දී වර්ෂයේ ඉලක්කම් 4කින්, මාසයේ ඉලක්කම් 2කින් සහ දිනය තවත් ඉලක්කම් 2ක් භාවිතා කරලා. ඒ කියන්නේ දැන් අද දිනේ 8 වෙනිදා, 8 වෙනිදා වුණත් අපිට 8 කියන එක ලියන්න වෙන්නේ නිකම්ම 8 කියලා ලියලා බෑ. 0.8 විදිහට තමයි ලියන්න ඕන. හරියට අර අන්තර්ජාතික ක්‍රමයට වේලාව දක්වනවා වගේ තමයි. මේකත් අනිවාර්යෙන් ඉලක්කම් 2ක් භාවිතා කරන්නම ඕනේ. එතකොට දැන් මේ දේවල් ටික කතා කරද්දී මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වා අලුත් අවුරුදු උදා වෙන එකට. අලුත් අවුරුදු උදා වෙන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මධ්‍යම රාත්‍රී 12 කියන්නේ දවසක ආරම්භය වගේම දවසක අවසානය. එතකොට මේක කියලා දෙන්න තමයි මම දෙසැම්බර් 31 කියන දවස පාවිච්චි කරේ. දැන් හැමෝම දන්න දවසනේ අලුත් අවුරුද්ද කියන්නේ. දෙසැම්බර් 31 රෑ 12ට 12 වෙනකන් හැමෝම බලාගෙන ඉන්නවා. ඒ බලන් ඉන්න ඉතින් දෙසැම්බර් 31 රෑ 12 වෙනකන් නන් නෙමෙයි. ජනවාරි 1 වෙනිදා පටන් ගන්නකම්. ඒ කියන්නේ දෙසැම්බර් 31 අවසන් වෙනවා කියන්නේ ජනවාරි 1 වෙනිදා පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ 12 වෙනි මාසේ 31 වෙනි දවසේ 4 වෙනි පැයයි. පළවෙනි මාසේ පළවෙනිදා 0 වෙනි පැයයි දෙකම එකක් කියන එක. ඊට මෙතන තවත් උදාහරණයක් අරගෙන මම මෙන්න මේ විදිහට සඳහන් කරා. 2013 මාර්තු මාසේ 19 වෙනි දවසේ රෑ 12ට 2013 මාර්තු මාසේ 19 වෙනිදා රෑ 12 කියන එක මෙන්න මේ දෙආකාරයටම කියන්න පුළුවන්. ඒ කියන්නේ 2013 0.3යි 19 මාර්තු කියන්නේ 3 වෙනි මාසෙනේ. නිකම්ම 3 ලියලා හරියන්නේ නැහැ. 0.3 තමයි ලියන්න ඕනේ එතකොට. එතකොට 2013යි 0.3යි 19 දවසේ 24 වෙනි පැයයි 2013 0.3යි 20 වෙනි දවසේ 0 වෙනි පැයයි. මේ දෙකම එකක් කියන එකත් අපි කතා කරා. ඒත් අපිට නෝට් එක ලියන්න ඕනේ නැහැ සම්පූර්ණයෙන් ඒ දක්වාම. අපි නෝට් එක මුල් කොටස ලියලා ඉවර වෙලා අන්තිමට මේ කොටස ටිකක් දුර ලියද්දි තමයි අදිසියම අපිට පාඩම නවත්තන්න උනේ.
දැන් මම ආපහු නෝට් එක එතන ඉඳන් දෙන්නම්. තෙනුර මම මේ කියන නෝට් එක ලියන්න ගන්න පිටුවක් ඉඩ තියලා. තෙනුර විතරක් පිටුවක් ඉඩ තියාගන්න, අනිත් අය සාමාන්‍ය විදිහට නවත්තපු තැන ඉඳන් ලියාගෙන යමු. දැන් මෙන්න මේ විදිහට තමයි මම නවත්තලා තියෙන්නේ. මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම තවත් දවසක ආසානයද වන බැවින්. තෙනුරත් මම මේ කියන වාක්‍ය දැන් ලියා ගන්න. මධ්‍යම රාත්‍රී 12 අනිත් අය ලියා ගන්න එපා එතකන්. මම කියනකන් අනිත් අය ලියා ගන්න එපා. මධ්‍යම රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම ළමයි කතා කරද්දී අපිට ඩිස්ටර්බ් වෙන. හරි ඒක මම මියුට් කරා දැන්. අනිත් අය ලියන්න එපා. තෙනුර විතරක් මේක ලියා ගන්න. මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම දිනයක ආරම්භය සේම මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම තවත් දවසක අවසානයද වන බැවින් මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම තවත් දවසක අවසානයද වන බැවින් එතන ඉඳන් ටික හැමෝම ලියා ගන්න. තවත් දවසක අවසානයද වන බැවින් එම වේලාව මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම තවත් දවසක අවසානයද වන බැවින් එම වේලාව දෙයාකාරයකින් සඳහන් කළ හැකිය. මධ්‍යම රාත්‍රී 12 දිනයක ආරම්භය සේම තවත් දවසක අවසානයද වන බැවින් එම වේලාව දෙයාකාරයකින් සඳහන් කළ හැකිය. හරි. දැන් ඊළඟට මේ උදාහරණයත් එක්කම අපි තවත් උදාහරණයක් ලියාගමු. දැන් ඊළඟට වෙනම ලියා ගන්න උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස 2013යි උදාහරණයක් ලෙස 2013යි මාර්තු මාස 2007 මාර්තු මාස උදාහරණයක් ලෙස 2013 මාර්තු මාස 19 වන දින උදාහරණයක් ලෙස 2013 මාර්තු මාස 19 වන දින රාත්‍රී 12 පහත සඳහන් ආකාර
පහත සඳහන් ආකාර දෙකටම සඳහන් කළ හැකිය. උදාහරණයක් ලෙස 2013 මාර්තු මාස 19 වන දින රාත්‍රී 12 පහත් සඳහන් ආකාර දෙකටම සඳහන් කළ හැකිය. හරි හැමෝම දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන මේවා දෙක ලියා ගන්න. මේ 2013යි 3යි 19 වන දින 24 වන පැය කියන එකයි 2013යි 3යි 20 වන දින 0 වන පැය කියන එකයි ලියා ගන්න හැමෝම. හරි දැන් මේකත් එක්කම හැමෝම දැන් අනිත් උදාහරණෙත් අපි ලියාගෙන ඉමු. දෙසැම්බර් 31 වන දිනද දෙසැම්බර් 31 වන දිනද දෙසැම්බර් 31 වන දිනද දෙසැම්බර් 31 වන දිනද මේ ආකාරයටම දෙසැම්බර් 31 වන දිනද මේ ආකාරයටම දෙසැම්බර් 31 වන දිනද මේ ආකාරයටම සඳහන් කළ හැකිය. දෙසැම්බර් 31 වන දිනද මේ ආකාරයටම සඳහන් කළ හැකිය. දැන් ඒකට අපි මේක ලියාගමු. ඒ කියන්නේ දැන් ඒකට ලියන්න ඕන කොහමද? 2020යි 12යි 31 වන දින 24 වෙනි පැයයි 2021යි 1යි 1 දින 0 වෙන පැයයි දෙකම එකක් කියන එක තමයි ලියන්න ඕන. ඒක දැන් හැමෝම තනියම ලියා ගන්න බලන්න. 2020යි 12යි 12යි 31 2020යි 12යි 31 2020යි 12යි 31 දින 24 වන පැය 24 වන පැය ඊළඟට ආපහු වෙනම ලියා ගන්න යටින් 2021යි 0යි 1යි 0යි 1 කියන්නේ ජනවාරි 1 වෙනිදා කියන එක 2021යි 0යි 1යි 0යි 1 2021යි 0යි 1යි 0යි 1 දින 0 වන පැය. දැන් මම හැමෝටම දෙනවා පොඩි අභ්‍යාසයක්. මම දාලා තියෙන මෙතන අවස්ථාවන් එකක් අවස්ථාවන් දෙකේ තියෙන දිනයන් හා වේලාව සම්මත ආකාරයෙන් ලියන්න ඕන. දැන් දිනයන් සම්මත ආකාරයෙන් ලියන මම අද දුන්නා. වේලාව සම්මත ආකාරයෙන් ලියන විදිය කලින් ඔස්සේ දුන්නා. මම හිතනවා හැමෝම දැන් වේලාව නෙවෙයි මට කියලා.
ඒසා මේ වාක්‍ය ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වාක්‍යවල සඳහන් වෙලා වෙලාවන් දෙකක් පොතේ උත්තරය යන්න. දිනයි වෙලවයි අන්තර්ජාතිකට ලියන්න. ඒක විතරක් වහම ඇති. සර් ඩබල් වෙලා එන්නේ සර්ගේ කටහඬ. සර් සමහර වෙලාවට කැඩි කැඩිත් ඇහෙනවා. අවකට කැඩි කැඩි එනවා. සර් ආයි කියන්නකෝ. මම කලින් උගන්ති කීට ගැහුණාද නෙමෙයිද? සර් ඩබල් වෙලා ඉස්සල්ලත් ඇහුනේ. තාමත් දෙන්නේ. දැන් සර් කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් සර්. හිතේටත් එහෙද? ඔව් සර්. නෑ සර්. මම ඩිවයිස් එකකින් ලොග් වෙලා ඉන්නට දෙන්න විදියට මාර්කින් දෙයක් මම මේක පොඩ් කාපහුව එතන හැමෝම මේ පේනදී මේ තියෙන හරි දැන් හැමෝම ඉවරයි කියලා හිතනවා මට නිමුතු කියන්න බලන්න මේ පළවෙනි එකට උත්තරේ 2021 අප්‍රේල් මාස 14 වන දින පෙරවරු 7:37 2021 4:14 මේ 7:37 ඔව් 2021යි 0.4යි 14 0.737 එතකොට මේක ලියන්නේ 0.737 කියලා අනිවාර්යෙන් 32ක් තියන්නත් ඕන 0.7 කියලා ලියලි වරුණාට පස්සේදී ඒ වගේම තමයි 2021යි කෙටීරක් 0.4 කෙටීරක් 14 මේ විදිහට තමයි මේක ලියන්නේ ඊළඟට මට ඊළඟ එකේ උත්තරේ කියන්න බලන්න තෙනුර සර් 20:43 දවස කියන විදිහට කියන්න බලන්න මොකද්ද සර් 2017යි ජුනි මාස 27 වෙනිදා කියන එකත් ලියන විදිය මට කියන්න බලන්න තෙනුර මම අවස්ථාව දෙනවා අයෝධ්‍යට අයෝධ්‍ය කියන්න බලන්න ඒක ලියන විදිය 2017යි 6:27 දින 20:43 තෙනුරත් කියපු වෙලාව හරි ගොඩක් හොඳයි ඒත් දිනෙත් අපි හොඳට මතක තියාගන්න ඕන ලියන විදිය තෙනුරට දිනේ ලියන විදිය තේරුණේ නැතුවද එහෙම නැත්නම් මාස ටික හරියට මතක නැති නිසාද උත්තරේ ගන්න බැරි වුනේ සර් දැන් තේරුණා හරි දැන් ඊළඟට ආපහු අපි පාඩමට යමු හරි දැන් ඊළඟට කරන්නේ කාලය එකක අතර සම්බන්ධය දැන් මේ කාලයේ පාඩමේ තියෙන වැදගත්ම කොටස තමයි මේ කාලය එකක අතර සම්බන්ධය කියන්නේ මේ කාලය එකක අතර සම්බන්ධය කියන දේ මම පාඩම පටන් ගනිද්දිම හැමෝටම කියලා දුන්නා දැන් ආපහු ඒක මතක් කරලා ඉවර වෙලා ඒකත් එක්ක අපිට ගණන් හදන්න තමයි තියෙන්නේ දැන් මේ කාලය එකක අතර සම්බන්ධයේදී බලන්න අපි දැන් කලින් කතා කරා මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක් ඒ වගේම තමයි පැයක් කියන්නේ මිනිත්තු 60ක් ඒක සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක් නේ එතකොට මිනිත්තු තප්පර කරන්න නම් ඒක 60ෙන් ගුණ කරන්න ඕන ඒ වගේම තමයි තප්පර මිනිත්තු කරන්න නම් ඒක 60ෙන් බෙදන්නත් ඕනි මේ තියෙන්නේ ඒකට උදාහරණ කීපයක් දීලා මිනිත්තු එකක් කියන්නේ තප්පර 60ක් නේ ඒ කියන්නේ එක් වාරයක් 60 තමයි තප්පර 60 විදියට එන්නේ එතකොට මිනිත්තු එකක් තප්පර 60ක් නම් මිනිත්තු 5ක් කියන්නේ 60 ඒවා 5ක් ඒ කියන්නේ තප්පර 300ක් එතකොට මිනිත්තු 4යි තත්පර 25ක් වෙනවනම් එතකොට නම් අර තප්පර 60 ඒවා 4කට තවත් තප්පර 25ක් එකතු වෙලා එතකොට 60 ඒවා 4ක් 240යි තවත් 25ක් එකතු වුණාට පස්සේදී 265ක් විදියට තමයි එන්නේ එතකොට දැන් මේ කාලය එකක අතර සම්බන්ධය කියලා හැමෝම මාතෘකාවක් විදියට ලියා ගන්න
කාල ඒකක අතර සම්බන්ධය. කාල ඒකක අතර සම්බන්ධය. කාල ඒකක අතර සම්බන්ධය. කාල ඒකක අතර සම්බන්ධය කියලා මාතෘකාව ලියලා ඒකේ යටතේ අනුමාතෘකාවක් විදිහට පොඩියට ලියා ගන්න හැමෝම මිනිත්තු හා තත්පර කියලා. මිනිත්තු හා තත්පර. මිනිත්තු හා තත්පර. මිනිත්තු හා තත්පර කියලා මාතෘකාව ලිව්වනේ හැමෝම දැන්. දැන් ඊළඟට අපි ලියාගමු මේ මිනිත්තුයි තත්පරය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මුලින්ම ලියාගෙන මිනිත්තුයි තත්පරය අතර සම්බන්ධය ලියන්න කලින් අපි මේක ලියාගෙන. දැන් අපි දන්නවනේ මිනිත්තුවක් කියන්නේ තත්පර 60ක් කියලා. එතකොට මිනිත්තු ගාන තත්පර වලට හරවන්න නම් ඒක 60ෙන් ගුණ කරන්න ඕන. මිනිත්තු ගාන 60ෙන් ගුණ කරාට පස්සේ තමයි තත්පර කීයක්ද කියලා අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි තත්පර ගානක් දීලා තියෙනවා නම් ඒක 60ෙන් බෙදුවට පස්සේ තමයි ඒක මිනිත්තු කීයක්ද කියලාත් අපිට ලැබෙන්නේ. දැන් මේක අපි ලියාගෙන ඉමු මුලින්ම. මිනිත්තු තත්පර කිරීමේදී 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 60න් මිනිත්තු තත්පර කිරීමේදී 60න් මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර 60න් ගුණ කළ යුතු අතර මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර 60න් ගුණ කළ යුතු අතර මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර 60න් ගුණ කළ යුතු අතර මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර තත්පර මිනිත්තු කිරීමට මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර තත්පර මිනිත්තු කිරීමට තත්පර මිනිත්තු කිරීමට තත්පර මිනිත්තු කිරීමට 60න් බෙදිය යුතුය. 60න් බෙදිය යුතුය. මිනිත්තු තත්පර කිරීමේදී 60න් ගුණ කළ යුතු අතර තත්පර මිනිත්තු කිරීමට 60න් බෙදිය යුතුය. 60න් බෙදිය යුතුය. දැන් මෙතන මම මුලින්ම කියලා තියෙනවා මිනිත්තු එකක් කියන්නේ තත්පර 60ක් කියලා. ඒ වගේම තමයි මෙන්න මේ යට තියෙන ටිකත් බලන්න. යට තියෙනවා තත්පර මිනිත්තු කරන විදියක් කියලා. තත්පර 360ක් කියන්නේ ඒක මිනිත්තු වලට හරවන්න නම් 360 කියන එක 60ෙන් බෙදන්න ඕන. 360 60ෙන් බෙදන්න අමාරු වුණාට අපිට 36 නම් 6ෙන් බෙදන්න පුළුවන් ලේසියෙම. 36 6ෙන් බෙදුවාම නම් උත්තරේ 6යි. ඒ කියන්නේ මිනිත්තු 6ක් තමයි තත්පර 360ක් කියන්නේ. ඊළඟට තත්පර 150ක් කියලා දීලා තියෙනවා. 150 60ෙන්
150 60න් බෙදනවට වැඩිය අපිට 15 6න් බෙදන එක ලේසි. එතකොට 15 6න් බෙදුවට පස්සේදී 2යි ඉතුරු 3ක් එනවා. ඒ කියන්නේ 3ක් නෙවෙයි ඇත්තටම 30ක් ඉතුරු වෙනවා කියන එක. එතකොට මේ ඉතිරි වෙන 30 තියෙනවනේ. ඉතිරි වෙන 30 කියන්නේ තත්පර 30ක් කියන එක. සම්පූර්ණ මිනිත්තු වලින් 2යි තත්පර 30යි. එතකොට මෙතන තව තත්පර 622 කියලා උදාහරණයක් අරන් තියෙනවනේ මම. 622 එතකොට මිනිත්තු කරන්න නම් 622 බෙදනවා 60න්. 622 60න් බෙදද්දී ඒකත් අපිට දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් කරන්න පුළුවන්. ඒ කරාට පස්සේදී අපිට උත්තරේ විදියට ලැබෙන්නේ මිනිත්තු 10යි තත්පර 22ක් කියලා. දීර්ඝ බෙදීමේ ක්‍රමයේදී අපිට අර ලබ්ධියේ විදියට ලැබෙන එක තමයි මිනිත්තු ගාන. ශේෂයේ විදියට ලැබෙන්නේ තත්පර ගාන. ඔයාලට මතක ඇති මම හිතන්නේ මම මුලින්ම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමේදී ලබ්ධියයි ශේෂයයි කියන්නේ මොකක්ද කියලා දුන්නා. දැන් හැමෝම මේ උදාහරණ 6ම පොතේ ලියා ගන්න. මුලින්ම මේ මිනිත්තු තත්පර කියන එක ලියලා පේලියක් ඉඩ තියලා තත්පර මිනිත්තු කරන විදිය ලියන්න. දැන් අපි තත්පරයි මිනිත්තුයි අතර තියෙන සම්බන්ධය මෙතෙන්දී ඉගෙන ගත්තා. තත්පරයි මිනිත්තුයි අතර තියෙන සම්බන්ධය ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ පැය මිනිත්තුයි තියෙන අතර තියෙන සම්බන්ධය ඉගෙන ගන්න. ඒත් ඊට කලින් මම මේ දැන් ඉගෙන ගත්ත එකෙන් ඔයාලට අභ්‍යාසයක් දීලා ඉන්නවා. හැමෝම මෙන්න මේ අභ්‍යාස කරන්න දැන්. මෙතන තියෙන්නේ තත්පරයි මිනිත්තුයි අතර සම්බන්ධය. තත්පර වලින් තියෙන ඒවා මිනිත්තු හා තත්පර වලිනොත් මිනිත්තු හා තත්පර වලින් තියෙන ඒවා සම්පූර්ණයෙන්ම තත්පර වලටත් පරිවර්තනය කරන්න තමයි තියෙන්නේ. මේක chart එකක් විදියට කරන්න නම් අවශ්‍ය වෙන්නේ. දෙපැත්තට ලියලා පොතේ වගුවක් විදියට කරන්න ඕනේ නැහැ. පොතේ දෙපැත්තට ලියලා ඉවර වෙලා පහලට උත්තර ටික ලියාගෙන ගියා නම් හරි. ඒ කියන්නේ දැන් තත්පර වලින් කියලා ලියලා ඒකෙම අනිත් පැත්තෙන් මිනිත්තු හා තත්පර වලින් කියලා ලියලා තත්පරයට තත්පර 240ක් කියන එක ලියනවා. ඊට පස්සේ මිනිත්තු හා තත්පර පැත්තේ ඒකේ උත්තරේ ලියනවා. ඒ විදිහට පහළට කරගෙන ගියා නම් හරි. දැන් එහෙනම් අපි මේකේ උත්තර ටික සාකච්ඡා කරමු. මට මුල්ම එකට උත්තරේ කියන්න බලන්න තෙනුර. මේ තත්පර 240 කියන එක මිනිත්තු වලින් කීයද? මිනිත්තු 4යි සර්. ගොඩක් හොඳයි තෙනුර. කියන්න සහේලි. මොකද්ද? සතු බෑනේ හරි දාගත්තට හමන්නේ නැහැ. කමන්නේ. හරිනම් හරි දාගන්න වැරදිනම් වැරදි දාගන්න. හරි. දැන් ඊළඟ එකට උත්තරේ මට කියන්න බලන්න. නිව්සිත් කියන්න බලන්න ඊළඟ එකට උත්තරේ. තත්පර 640යි. තත්පර 640ක් දාවේ. මට නිමුතු කියන්න බලන්න උත්තරේ. සර් තත්පර 480. තත්පර 480යි. නිම්සිත් මිනිත්තුවකට තියෙන්නේ තත්පර 60යි. තත්පර 80ක් නැහැ. මතක තියාගන්න ඕන හරිද? මිනිත්තුවකට තියෙන්නේ තත්පර 60යි. එතකොට 60 වටක් 480යි. උත්තරේ මට කියන්න බලන්න. සහේලි කියන්න බලන්න ඊළඟ එකට උත්තරේ. මිනිත්තු 2යි තත්පර 17යි. ගොඩක් හොඳයි. ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න මට අයෝධ්‍ය. තත්පර 438යි. තත්පර 438ක් තමයි මිනිත්තුයි තත්පර 18 යන්නේ. ගොඩක් හොඳයි. 420යි. 400කට තව 8ක් එකතු වුණාට පස්සේදී එතන 438
මට ඊළඟට උත්තරේ කියන්න බලන්නකෝ හොනිමුතු. තත්පර 450 කියන මිනිත්තු 7යි තත්පර 30. තත්පර 450ක්. එන්නොර කියන්න බලන්න උත්තරේ. සර් මිනිත්තු 7යි තත්පර 18යි. මිනිත්තු 7යි තත්පර 18යි. එමේ ඊට පස්සේ උත්තරේ කියන්න මට. තත්පර 456ක් කියන්නේ. සර් අන්තිම එකද? අන්තිම එක. මිනිත්තු 7යි තත්පර 36යි. ගොඩක් හොඳයි දෙනුර. අපිට චූටි අතපසු වීම වෙනවා. පොඩක් හදලා ඉවරනාට පස්සේ අද චෙක් කරන්න ඕනේ මම හැමතිස්සෙම කියන්නේ අංක නිසා. එතකොට තමයි අපිට පැයතින් සිද්ධ වුණු වැඩි අඩුපාඩු බලන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මේ ප්‍රශ්න සාකච්ඡා ඉවරයිනේ. දැන් අපි පහු යමු පාඩමේ අත්පු තැනට. දැන් අපි මේ තුහත් තත්පර අතර සම්බන්ධතා කරා. ඊළඟට අපිට තියෙන්නේ පැය හා මිනිතර තියෙන සම්බන්ධය කරන්න. පොයින්ට් මාතෘකාවක් විදිහට හැමෝම දැනගන්න පැය හා මිනිත් කියලා. පැය හා මිනිත්. Excuse me sir, සර්ව කැඩි කැඩි එන්නේ. අනිතටත් එහෙම. ඔව් සර්. අමත් පොඩි කනෙක්ෂන් එරර්ස් එනවා. ඒක නිසා තමයි එහෙම ඉතින්. අපලුවන් විදියට ප්‍රම කරගෙන යමු. දැන් හැමම ටිකස්ස ගන්නත් ආවේ. පැය හානිත් දැන් තත්පරයි මිනිත්තුය තියෙන සම්බන්ධය වගේම සම්බන්ධයක් නේ මේ පැය මිනිත්තු අතරක් තියෙන්නේ. ඒ කියන්නේ තත්පර 60ක් නේ ඒ කියන්නේ. ඒ වගේම තමයි. පැය එකක් කියන්නේ මිනිත්තු 60ක්. එතකොට පැය මිනිත්තු කරන්න නම් 60න් කරන්න ඕන. ඒ වගේ තමයි මිනිත්තු වලින් තියෙන එක පැය කරන්න එම් බෙදන්නත් මෙතනනේ අර කලින් වුණ සම්පෙම තමයි. ඒ වගේම ඒක නිසා ආපහු ඒක ගැන උදාහරණත් එක්කම ලියන්න දෙයක් නැහැ. අපි ඒ වාක්‍යයක් විදිහට ලියාගෙන ඉමු. පැය මිනිත්තු කිරීමට පැය මිනිත්තු කිරීමට පැය මිනිත්තු කිරීමට පැය මිනිත්තු කිරීමට 60න් පැය මිනිත්තු කිරීමට 60න් ගුණ කළ යුතු අතර පැය මිනිත්තු කිරීමට ඔව් කියන්න දෙනුර. නෑ සර්. පැය මිනිත්තු කිරීමට 60න් ගුණ කළ යුතු අතර 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 මිනිත්තු පැය කිරීමට මිනිත්තු පැය කිරීමට
මිනිත්තු පැය කිරීමට මිනිත්තු පැය කිරීමට 60න් බෙදිය යුතුය. 60න් බෙදිය යුතුය. පැය මිනිත්තු කිරීමට 60න් ගුණ කළ යුතු අතර මිනිත්තු පැය කිරීමට 60න් බෙදිය යුතුය. 60න් බෙදිය යුතුය. හරි. ඒකට මම වෙනම උදාහරණ දෙන්නේ නැහැ දැනට. දැන් ඊළඟට අපි මෙන්න මේ පැය සහ දින අතර සම්බන්ධයත් ලියාගමු. මොකද පැයයි මිනිත්තුයි අතර තියෙන සම්බන්ධයම වගේ සම්බන්ධයක් තමයි මිනිත්තු හා තත්පර අතර තියෙන්නේ. ඒ නිසායි ඒකට වෙනම උදාහරණ දුන්නේ නැත්තේ. දැන් ඊළඟට අපි අනුමාත්‍රකාවක් විදිහට ලියාගමු දින හා පැය කියලා. දින හා පැය. දින හා පැය කියලා මාතෘකාවක් ලියලා ඉවර වෙලා ඊළඟට දැන් දින හා පැය. දින හා පැය ගැන කතා කරද්දී දවසකට නම් තියෙන්නේ පැය 24ක්. හැමෝම මාතෘකාව ලියාගෙන ඉවර වෙන්නකෝ. හරි. දවසකට තියෙන්නේ පැය 24යි. එතකොට දින පැය කරන්න නම් අපි මෙන්න මේ දවස් ගන්න 24න් ගුණ කරාට පස්සේ තමයි පැය ගාණක් විදියට අපිට ඒක ලැබෙන්නේ. ඒ වගේම තමයි පැය ගාණ 24න් බෙදුවට පස්සේ තමයි අපිට අදාළ දින ගාණ ලැබෙන්නේ. හරියට අර මිනිත්තු තත්පර කරලා තත්පර මිනිත්තු කරා වගේම තමයි මේකත්. වෙනසකට තියෙන්නේ ඒක 60න් ගුණ කරන්නයි බෙදන්නයි තිබුණේ. මේක තියෙන්නේ 24න්. මොකද දවසට පැය 60ක් නෑනේ. දවසට තියෙන පැය 24යි. ඒ නිසා තමයි අපි 24න් ගුණ කරන්නේ. එතකොට දින ගාන පැය කරන්න නම් 24න් ගුණ කරනවා. පැය ගාන දින කරන්න නම් ආපහු 24න් බෙදනවා. දැන් ඒකත් අපි ආපහු කරුණක් විදිහට ලියාගමු. දින පැය කිරීමේදී 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 24න් දින පැය කිරීමේදී 24න් දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර 24න් ගුණ කළ යුතු අතර 24න් ගුණ කළ යුතු අතර දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර 24න් ගුණ කළ යුතු අතර 24න් ගුණ කළ යුතු අතර දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර පැය දින කිරීමේදී දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර පැය දින කිරීමේදී පැය දින කිරීමේදී 24න් බෙදිය යුතුය. 24න් බෙදිය යුතුය.
24න් බෙදිය යුතුය. දින පැය කිරීමේදී 24න් ගුණ කළ යුතු අතර පැය දින කිරීමේදී 24න් බෙදිය යුතුය. හරි. හැමෝම දැන් මේ උදාහරණ ටික දිහා බලන්න. පැය 24ක් කියන්නේ දවස් නම් 1යි. එතකොට පැය 44ක් කියන්නේ 44 24න් බෙදන්න ඕන. එතකොට දින 1යි පැය 20ක් තමයි එන්නේ. ඒ වගේම තමයි දින 3ක් කියන්නේ. 3 වාරයක් 24 පැය 72ක්. පැය 72ක් තමයි දින 3ක් කියන්නේ. එතකොට දින පැය වලට හරවද්දී 24න් ගුණ කරනවා. පැය දින වලට හරවද්දී 24න් බෙදනවා. අර කලින් තත්පර මිනිත්තු කරලා මිනිත්තු තත්පර කරා වගේම තමයි මේකත්. දැන් හැමෝම මේ උදාහරණ තුනත් ලියා ගන්න. දැන් මේ කරපු ටිකෙන් මම අපව අභ්‍යාසයක් මෙන්න අභ්‍යාස ඉක්මනට හදලමු දැන් හැමෝම. මුලින්ම මෙන්න පාට් එකේ ටික බලන්න. මිනිත්තු තියෙන්නේ මිනිත් පැය මිනිත්තුන් දාන්නත් පැය මිනිත්තු වලින් තමයි මිනිත්තු වලට ගන්න. ඒක කරවන්න ඉක්ම හැමෝම ඒ chart එකකට ලියන්න නැහැ. අර කලිවුවා වගේ ප්‍රශ්නේ උත්තර ලිව්වට විතරක් ප්‍රශ්නේ පිළිතුර විතරක් වහම excuse me sir කැඩි කැඩි ඇහුනේ. ඔව් සර්. හරිද? මේ chart එකේ එන ටික මිනිත්තු වලින් ඒවා පැය මිනිත්තු වලිනුත් පැය මිනිත්තුන් තියෙන ඒවා සම්පූර්ණයෙන්ම මිනිත්තු වලිනුත් තමයි තියෙන්නේ. අර කලින් වගේම chart එක ගන්න ඕනේ නැහැ. දෙපැත්ත ලිව්වනම් ඒක ප්‍රමාණවත්. හැම ඉක්මනට අභ්‍යාස සම්පූර්ණ කරන්න. ඒත් එක්කම මෙතන පහලින් තියෙන තවත් chart එකක්. ඒ chart එකත් කලින් chart එක සම්පූර්ණ කරලා ඉවරලා ලියන්න ගන්න. ඒකේ තියෙන්නේ පැය වලින් තියෙන එක පැය හා දින වලින් දක්වන්නත් පැය හා දින වලින් තියෙන ඒවා පැය වලින් දක්වන්නත්. හරි ගොඩක් හොඳයි. හරි. දැන් අපි මේ උත්තර ටික සාකච්ඡා කරලිමු. බලන්න දැන් මෙතන මිනිත්තු වලින් තියෙන ඒවා පැය හා මිනිත්තු වලට හරන්නයි පැය හා මිනිත්තු වලින් තියෙන ඒවා මිනිත්තු වලට හරවන්නයි තමයි මුලින්ම තියෙන්නේ. මේ මුලින්ම තියෙනවා මිනිත් 176. මට ඉන්න බලන්න සිත් මේ 176 පැය මිනිත්තුලින් නිම්සිත් පැය 2යි මිනිත්තු 56යි. කොට හොඳයි නිම්සිත්. ඊළඟ එක ඉන්න බලන්න නිමුතු. මිනිත්තු 216. කොට හොඳයි නිමුතු. හැබැයි මිනිත්තු වලින්මයි ඒක දාන්න ඕන. මිනිත්තු 116ක්. සර් මම දැන් මිනිත්තු 16 කියලා. හරි. ඊළඟ එක කියන්න බලමට තෙන්නුර. සර් පැය 6යි මිනිත්තු 20යි. ගොඩක් තෙන්නුර. ඊළඟ කියන්න බලන්න හේලි. පැය 30 පැය 30යි මිනිත්තු 15යි. පැය එකක් ආවද? කියන්න බලන නිමුතු. පැය 6යි මිනිත්තු 20. 6 මිනිත්තු මට කියන්න බලන්න නිම්සිත්.
පැය 12යි මිනිත්තු 5යි. නිම කිව්වේ මිනිත්තු 300 කියන එකද නැත්නම් මිනිත්තු 135 කියන එකද? සර් 380. 135 කියන එකට උදේ මම ඇහුවේ. මිනිත්තු 12යි පැය 12යි මිනිත්තු 15. හොඳයි. දැන් තමයි හරි උත්තරය ආවේ. 735 60 තමයි බෙදන්න ඉන්නේ. 720ට 720 60 12යි. 600ට 6යි. තවත් 135ක් තියෙනවනේ. 138ට තව 62ක් තියෙන 120ක් නෑ. එතකොට 120යි. 720ට 60 10ක්. ආයි 15යි. තේරුණා නේද? පුංචි අඩුපාඩුවකින් උත්තරේ වරදින්න පුළුවන් අපේ අතින්. හරි. දැන් තේරුණානේ? අපේ අතින් එන පුංචි අඩුපාඩුවකින් එක ගාණක් වුණත් වරදින්න පුළුවන්. එක ගාණක් කියන්නේ විභාගයකදී නම් ලකුණු 2 3ක් අහිමි වෙන්නත් ඉඩ තියෙනවා සමහර වෙලාවට. දැන් මට මේකේ අන්තිම එකේ උත්තරේ කියන්න බලන්න අයෝධ්‍ය. මිනිත්තු 297යි. ගොඩක් හොඳයි. හරි. දැන් ඊළඟට තියෙනවා පැය වලින් තියෙනවා පැය හා දින වලින් දක්වන්න. පැය වලින් තියෙනවා පැය හා දින වලින් දක්වන්න. මුලින්ම තියෙන්නේ පැය 38ක් කියලා. මට ඒක කියන්න බලන්න තෙනුර. සර් පැය 38යි. පැය 38 කියන එක පැයයි දිනයි කියනවා. මේකද? ඈ? පළවෙනි උත්තරේ. මේකද? ඒ දෙකනේ. එන පළවෙනි උත්තරේ. දින කීයද මේ? දින 1යි පැය. සර් දින 1යි පැය 14යි. දින 1යි පැය 14යි. හොඳයි තෙනුර. ඊළඟ එකට මට උත්තරේ කියන්න බලන්න නිමුතු. පැය 17යි දින 2. ඔව් දින 2යි පැය 17ක් කියලා තමයි කියන්න ඕන. පැය හා දින වලින් කියලා කිව්වත් දින හා පැය වලින් කියලා කිව්වත් අපි මුලින් ලියන්න ඕන දින ගාන තමයි. අපි මිනිත්තු හා පැය වලින් කියලා කිව්වත් ලියන්න ඕන පැය කියන එක තමයි. වටිනාකමෙන් වැඩි එක තමයි මුලින් ලියන්නේ. එතකොට දින 2යි පැය 17ක් විදිහට තමයි ලියන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් කියද්දි වටිනාකමෙන් වැඩි එක ගැනනේ මුලින් කියන්නේ. අන්නේ විදිහට තමයි මේකෙදිත් විශාලත්වයෙන් වැඩි එක ගැන තමයි මුලින් කියන්න ඕන. අගයෙන් වැඩි එක ගැන. ඊළඟ එකේ උත්තරේ කියන්න බලන්න මට නිම්සිත්. දින 3යි පැය 9යි. දින 3යි පැය 9යි. ගොඩක් හොඳයි. ඊළඟ එකේ උත්තරේ මට කියන්න බලන්න සහේලි. දින 1යි පැය 13යි. මට ඒකේ උත්තරේ කියන්න බලන්න නිමුතු. දින 1යි පැය 23. දින 1යි පැය 23යි. පුංචි අඩු අත්තරදීමකින් වෙන්න පුළුවන් දේ තේරෙනව නේද දැන් සහේලි? 24න් බෙදන්න තියෙන්නේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් අපේ අතින් උත්තරයක් වරදිනවා. අන්තිම එක මට කියන්න බලන්න අයෝධ්‍ය. දින 5යි පැය 18යි. දින 5යි පැය 18ක්. නිම්සිත් කියන්න බලන්න ඒකට උත්තරේ. දින 5යි පැය 16යි. දින 5යි පැය 16යි. ගොඩක් හොඳයි නිම්සිත්.
හරි. දැන් අද දවසට නියමිත වැඩ කොටස නම් අවසానයි.